නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහෙවත් පින්වතුනේ, අපි සරණ ගියපු අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කුසලෝ මාර දෙයස්ස. මාරයාට අයිති දේවල්, මාරයා සතු දේවල්, මාරයා ගැන, මාරයාගේ විෂය ගැන මනාකොට අවබෝධ කරපු කෙනා. කුසලෝ අමාර දෙයස්ස. මාරයාට අයිති නැති, මාරයාට සමීප විය නොහැකි, මාර විෂයට අයිති නැති සදාතනික සැනසීම වන අමෘත නිවන ගැනත් මනාකොටම දන්නා කෙනා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තුළ මාරයා ගැන භාග්‍යතුන් වහන්සේ බොහෝ අවස්ථාවල දේශනා කළා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, තථාගතයන් වහන්සේ බුදු ඇසින් දකින්නේ නැහැ මෙච්චර මැඩලන්ඩ අසීරු බලයක් මාර බලය තරම්. මාර බලය කියලා කියන්නේ මහණෙනි යතිදං අප්පසහං, මැඩලන්ඩ අසීරුම බලයයි. එතකොට මාරයාගේ බලය ගැන, මාරයාගේ විෂය ගැන, මාරයා කරපු නේක කරදර ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙද්දිත් බෞද්ධ වේශයෙන්ම පිටී හිටින ගොඩාක් ගිහි පැවිදි ඇයෝ මේ මාරයා කියන එක ගැන තම තමන්ගේ අදහස්, තම තමන්ගේ මති මතාන්තර මේ එකතු කරනවා, කලවම් කරනවා, ඒවා සමාජයට ඉදිරිපත් කරනවා. ඔය මාරයා කියලා කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි, මාරයා කියන්නේ සංකල්පය. ඔය වගේ මහා ලාමක අදහස්. නමුත් අද මේ අහන බණපදින් අපිට හොඳට පැහැදිලි කරගන්න පුළුවන් මාරයා ගැන, මාරයාගේ සේනා ගැන අද අපි ඉගෙන ගන්න මේ උතුම් සූත්‍ර දේශනාවේ නම පධාන සූත්‍රය. පධානය කියලා කියන්නේ වෙරවීරිය වැඩිම. අපගේ ශාස්තෘන් වහන්සේ බෝධිසත්වයෝ කාලේ දිවි පුදා වෙරවීරිය වැඩූ අයුරු. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් දරනු ලබන්නේ පින්වත් කලන විතානගේ මහත්මයා, පින්වත් සිඟිතීද සිල්වා මහත්මිය යන දෙපළ, පින්වත් සමීර දන්දුන්නගේ, පින්වත් මිලින්ද ජයසේකර, පින්වත් චමත්කා ජයසේකර සහ තිමිර ජයසේකර යන සියලු දෙනා, ඒ වගේම පින්වත් ඉනීසා සහ චතුරංග යන දෙපළ, පින්වත් චතුරී සහ හිමාන් යන දෙපළ කියන මේ පින්වතුන්ලා සෑම සියලු දෙනා එකතු වෙලයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. මේ පධාන සූත්‍රයත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැවැන්නුවර දෙව්රම් මහා වෙහෙරේ වැඩ ඉද්දී. ඊයේ දවසේ අපි ඔබට සිහිපත් කළා මේ අපේ බුදු සමිඳු තවම වැඩවිසිති දේශනා මාලාවේ ඊයේ දවසේ දේශනාවේදී පබ්බජ්ජ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ පැවිදි ජීවිතයට පත් වුණේ කොහොමද කියන එක ගැන ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඔය සූත්‍ර දේශනාව වදාරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සැවැන්නුවර දෙව්රම් මහ වෙහෙරේ ගන්ධ කුටියේ. බුදුරජාණන් වහන්සේත් ආනන්ද ස්වාමීන් වහන්සේගේ මේ ලස්සන භාෂිතය දිව්‍ය ශ්‍රවණයෙන් අහගෙන හිටියා.
ආනන්ද ස්වාමීන් වහන්සේ පබ්බජ්ජා සූත්‍රයේ දේශනා කළ අවසන් වෙනකොටම බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියෙන් එළියට වැඩම කළා. පබ්බජ්ජා සූත්‍රය අහගෙන හිටපු භික්ෂුන් වහන්සේලා අමතා අපේ බුදුරජාණන් වහන්සේ විසින් පදහාන සූත්‍රය තමන් වහන්සේ දිවිපුදා වෙරවීරිය වැඩූ ආකාරය ගැන දේශනා කළා. නේරංජර ගන්තීරේ පරදුවටම තබා දිවිය අමා නිවන ලබනු පිණිස දැඩි ලෙස වෑයම් කරමින් නිරතුරුවම සමාධියද වඩමින් සිටිනා මා වෙත. මහබෝසතාණන් වහන්සේ නේරංජර ගන්තීරයට වෙලා ජීවිතේ පරදුවට තියලා නිවනක් පතාගෙන වීරිය වඩමින් ඉදිද්දි ඒ මොහොතේ කරුණා බස් කියමින් වසවත් මරු පැමිණියේය. කාරුණික බස් හරි කරුණාවෙන් හරි ආදරයෙන් කතා කර කර බෝසතාණන් වහන්සේ ළඟට ආවා. කවුද? මාරයා. දැන් මේ සංකල්පයක් දාවේ. මාරයා ආවේ. මාරයා කියලා කියන්නේ මාරත්තානං. මාරය කියලා කියන්නේ මේ ලෝකේ පවතින එක්තරා විශේෂ ස්ථානය. බුදුරජාන් වහන්සේ ඨාන ඥාණයෙන් අවබෝධ කරගෙන වදාලා මහණෙනි කවදාවත් ස්ත්‍රියක් මාරයෙක් බවට පත් වෙන්නේ නැහැ. මාර වෙන්නේ පුරුෂයෙක්මයි. එතකොට මාරය කියලා කියන්නේ එහෙම ස්ථානයක්. මේ මාරයා කුමක්ද පින්වතුනේ ඒ ස්ථානයට පත් වෙලා කරන්නේ? ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6ට අධිපතිකම් කියන එක. ඒක අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේ සැවැන්නුවර ජේතවනාරාමයේම භික්ෂු සංඝයා ආමන්ත්‍රණය කරලා ධර්මයේ දේශනා කරනවා. දහම් දෙසමින් ඉද්දී ඒ භික්ෂුන් වහන්සේලාගේ හිත් ධර්මාවබෝධයට සුදුසු ආකාරයෙන් සකස් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ තවදුරටත් ධර්මයේ කියාගෙන ගියොත් ඒ භික්ෂුන් ධර්මය අවබෝධ කරනවා. මාරයා මේක දැක්කා. දැක්ක ගමන් මාරයා ගොපල්ලෙකුගේ වේශයක් මවා ගත්තා. කකුල් වල මඩ තවරාගෙන කෙවිතකුත් අතින් අරගෙන නිකන් තමන්ගේ නැති වෙච්ච හරක් ටිකක් හොයාගෙන යන මිනිස්සෙක් වගේ දැන් එනවා. බුදුරජාණන් වහන්සේ දහම් දේශන භික්ෂු සංඝයා දහම් අසන මේ තැනට හරහට මෙයා මෙහෙම ඉස්සරහින් ගියා. දැන් ඔබ හිතන්න පින්වතුන්ලා රූපවාහිනියෙන් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් ඉන්නවා. කවුරු හරි ඇවිල්ලා ටීවී එක හරහාට හිටගත්තොත් එහෙම පින්වතුන්ලාගේ දේශනාවට බාධා වෙන්නේ නැද්ද? බාධා වෙනවා. ආන්නේ වගේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී මෙයා අතරට ආපු ගමන් භික්ෂුන් වහන්සේලාගේ අවධානය වෙනස් වුණා. භික්ෂුන් වහන්සේලා ඔක්කොම බැලුවා කවුද මෙයා මේ කෙවිතකුත් අතින් අරන් කකුල වල මඩත් ගාගෙන අර ගොපළු වෙස් ගත්ත මාරය අහනවා ඒ ශ්‍රමණය මේ පැත්තෙන් මගේ හරක් ටික එහෙම ගියාද? එතකොට බුදුරජාණන් වහන්සේ මේ වසවර්ති මාරයයි ආවේ කියලා දැනගෙන මාරයට කෙලින්ම කතා කළා. ඒයි මාරය උඹේ හරක් උඹම හොයාගනින් කිව්වා. එතකොට මාරයට දැන් සැඟවෙන්න බෑ. ඍජුව කතා කරන්න වෙනවා. මාරයා බුදුරජාන් වහන්සේට කියනවා ඒ ශ්‍රමණය ඔය ඇස මගේ කිව්වා. හොඳයි මාරය ඇස උඹේ. ඇස විතරක් නෙමෙයි ශ්‍රමණය කනත් මගේ. හරි මාරය කනත් උඹේ. ශ්‍රමණය ඔය නාසය මගේ. හරි මාරය නාසයත් උඹේ. ශ්‍රමණය ඔය දිවත් මගේ. හරි මාරය දිවත් උඹේ. ශ්‍රමණය ඔය කයත් මගේ. මාරය කයත් උඹේ. ශ්‍රමණය ඔය හිතත් මගේ. හරි මාරය උඹේ තියාගනින් කිව්වා. එතකොට මාරයා කියනවා ඒ විතරක් නෙවෙයි ශ්‍රමණය. යම් කිසිවෙක් ඔය ඇස කන නාසය දිවකය මනස මම මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්නවා නම් උන්දලා ටිකත් මගේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා හරි මාරය ඒ අයත් උඹේ. හැබැයි මාරය දැන් කියපන් යම් කිසිවෙක් මේ ඇස මම නොවේ. මේ ඇස මගේ නොවේ. මේ ඇස මගේ වසඟේ පවත්වන්න පුළුවන් එකක් නොවේ. මගේ ආත්මය නොවේ කියලා නුවණින් දැකලා ඇසෙන් නිදහස් වුණා නම් ඒ විදිහට නුවණින් දැකලා කන නාසය දිවකය මනසෙන් නිදහස් වුණා නම් ඒ අය ගැන මාරය ඔබ මොකද්ද කියන්නේ?
එතකොට මාරයා කියනවා ශ්‍රමණේ ඒ අය මගෙන් නිදහස්. ඒ අය මට අයිති නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ ඔය භාෂිතයෙන්ම භික්ෂුන් වහන්සේලා යලිත් ධර්ම ශ්‍රවණයට යොමු කරගත්තා. වසවර්ති මාරයා නොපෙනී ගියා. එදා ඒ භික්ෂුන් වහන්සේලා ධර්මය අවබෝධ කළා. ඇස කන නාසය දිවකය මනසින් ගැලවුණා. මාරයාගේ විශේෂපතෙන් බේරුණා. බලන්න මේ ආයතන හයට අධිපතිකම් කියාගෙන ඉන්න වසවර්ති මාරයා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට මේ එන්නේ. ඇවිල්ලා කරුණා බස් කියනවා දැන් බෝසතාණන් වහන්සේට. අයියෝ ඔබ දැන් බොහෝ ලෙස විරූපී වී ඇත කෙසඟව සමීපයට පැමිණ සිටි. දැන්නම් ඔබගේ මරණය. මාරයා කියනවා දැන් බලන්ට ශ්‍රමණය ඔබ කොච්චර කෙට්ටු වෙලාද? ඔබ හොඳටම වැහැරිලා ගිහිල්ලා. ඔබ දැන් මරණේ ළඟටම ඇවිල්ලානේ. ඔබට මතක ඇති පින්වතුනි අපේ ශාස්ත්‍රඥ වහන්සේ බෝසතාණන් වහන්සේ කාලේ වෙරවීරිය වඩනකොට උඩා निराහාරව භාවනා කළා. අවසානයේ බුදුරජාණන් වහන්සේගේ निराහාරව භාවනා කිරීම හේතු කරගෙන අර බෝසතාණන් වහන්සේට තිබුණු රන්වන් ශරීර පැහැ නැතුව ගියා. මේ ශරීරය ගොඩාක් කෙට්ටු වුණා. පපුවේ ඉලයට පෙනෙන්න අරගෙන තියෙනවා හරියට පරණ ශාලාවක පරාල වගේ. ඇස් දෙක ඇතුළට ගිලී ගියා. ගැඹුරු ලිම්පතුලක වතුර ඩිංගිත්තක් පේනවා වගේ ඇස් ඇතුළට ගිහින් තියෙනවා. ඒ කාලේ බෝසතාණන් වහන්සේ කුස අත ගන්නකොට මේ කුස පිරිමදිද්දී පිටකොන්දටත් ඒක දැනෙනවා කියනවා. පිටකොන්ද අත ගාද්දී බඩටත් ඒක දැනෙනවා කියනවා. එච්චර කෙට්ටු වුණා. අර සම්මා සම්බුදු බවට පින් තියෙන මහා පින්කන්ද නිසා අපේ ශාස්ත්‍රඥ වහන්සේට මුකුත් හානියක් උනේ නැත්තේ. නැත්තම් සාමාන්‍ය මිනිසෙකුට දරන්න බැරි ගානට ඒ ශරීරයේ කෙසඟුණා. එහෙම කෙට්ටු වෙලා තියෙද්දි තමයි මාරයා මේ ඇවිත් කියන්නේ. බලන්න ඔබ විරූපී වෙලා කෙසඟ වෙලා මරණේ ළඟට ඇවිල්ලා. මරණය වෙනුවෙන් ඔබගේ දහසක් පංගුම පවතී. ජීවත් වන්නට තියෙන්නේ එහෙත් එකම පංගුවක්ය. ඔබේ මරණයට පංගු 1000ක්ම තියෙනවා ජීවත් වෙන්න කියලා තියෙන්නේ එකම එක පංගුවයි. පින්වත ජීවත් වෙනු මැන උතුම් දෙයකි මේ ජීවිතය. ජීවත් වී කළ හැකිමය ඔබහට නොයෙකුත් පින්කම්. මාරයා කියනවා ජීවත් වෙන්න ජීවත් වෙලා ඔබ හොඳට පින් කරන්න ජීවත් වුණොත් පින් කර ගන්න පුළුවන්. ඔබ ඔය සුරකින්න බඹසර සමග යාග හෝම කළොත් රැස් කර ගන්නට පුළුවනි ඔබටත් ලොකු ලොකු පින්කම්. පරදුවටම තබා දිවියේ ඔබ ගන්නා වෑයමෙන්ද ඔබට තියෙන ඵලයකින්ද. ඔබ ඔය බඹසරත් ආරක්ෂා කරගෙන යාග හෝම කළොත් දැන් ඒ කාලේ පින් කිරීම කියලා ගොඩාක් තිබුණ යාග හෝමනේ. ගිනි දෙවියෝ පුදනවා කියයි. මේක ආකාරයෙන් යාග හෝම තිබුණේ. දැන් අදට ගියොත් ඉන්දියාවේ වැඩිපුරම තියෙන යාග හෝමනේ. ඒ යාග හෝම ඔබ හොඳට කරගත්තොත් එහෙම ඔබට ගොඩාක් පින් දැස් කරගන්න පුළුවන්. ඒ නිසා බඹසරත් රැකගෙන යාග හෝම කරන්ට පින් කරගන්න කිව්වා. එතකොට බෝසතාණන් වහන්සේ මේ ඉන්නේ වසවර්ති මාරයා කියලා අඳුනගත්තා. අඳුනගෙන වසවර්ති මාරයාට මෙහෙම කියන්නේ පරදුවටම තබා දිවිය යන මගනම් අපහසුමය. ඊටාම දුෂ්කර දෙයක්ය අපහසුමය ඵල නෙලන්ට බුදු සමිඳුන් ළඟට පැමිණ මරු කීයේ මෙම ගාථා. එලෙසින් දොඩනා මරුහට සමිදානෝ මෙසේ කීහ. ওই වචන කියපු මාරයාට බුදුරජාණන් වහන්සේ මෙහෙමයි කිව්වේ. පමත්ත බන්දු පාපීම ප්‍රමාද වූ හැම දෙනාගේ මිතුරා වූ පාපිෂ්ඨය. දැන් ඔබ පැමිණියේ මෙතන ඔය අරමුණ සඳහාමය. ඒ පාවිච්චි කරපු වචනේ බලන්න පින්වතුනි මේක සංකල්පයකට පාවිච්චි කරන වචනයක්ද කියලා. ප්‍රමාදී වූ හැම දෙනාගේ මිත්‍රයා වූ පාපිෂ්ඨයා. ප්‍රමාදෙන් වාසය කරන ඇයෝ හැම දෙනාම මාරයාගේ යාළුවෝ. ඒ මාරයාගේ යාළුවෝ හැම කල්හි ප්‍රමාදයෙන් වාසය කරනවා. එතකොට මාරයා කියලා කියන්නේ අර අයගේ ප්‍රමාදයෙන් සතුට වෙන පුද්ගලයා. ඒ අයව තව තවත් ප්‍රමාදයට ඇදවට්ටන පුද්ගලයා.
ඒ මාරයාට බෝසතන් වහන්සේ කියනවා දැන් ඔබ මං ළඟටත් ආවේ ඔය අරමුණින්මයි. මොකද අරමුණ? මාව ප්‍රමාදයටපත් කරන්නට. ඊටාම සුළු පිනකින්වත් මාහට දැන් නොමැත පළක්. මෙතන සුළු පින කියලා අදහස් කළේ මොකද්ද? යාග හෝමෝලින් නෙලා ගන්න පින් කියන ඒවා මට දැන් ඇති ප්‍රයෝජනයක් නැහැ. යම්කිසි කෙනෙකුට පිනකින් වැඩක් තිබේ නම් ඔහු වෙත එයා ළඟට ගොස් මාරයේ සුදුසුයි ඔය කතා කීම. කවුරු හරි ඔය යාග හෝම වලින් අර්ථයක් සලකනවා නම් ආන්න ඒ උන්දලා ළඟට ගිහිල්ලා උඹ ඔය කියන කතා කියපන්. මාත් එක්ක ඔවා කියන්න එපා. මා තුල මේ කටයුතු ගැන සද්ධාවද හොඳින් තිබේ. මං කරන දේ මං දන්නවා කිව්වා. බලන්නේ එඩිතර බව. බෝසතන් වහන්සේ කිසංග සිරුරක් තියාගෙන දුර්වල සිරුරක් තියාගෙන කියනවා ඔබ මට උපදෙස් දෙන්න ඕනේ මං කරන දේ ගැන මං දන්නවා. මම මේ කරන දේ බොහොම පැහැදීමෙන් කරන්නේ. වීරිය හා ප්‍රඥාවද මා තුල මනවින් දිස්වේ. මගේ මේ ශරීරය දුර්වල වුණාට මගේ වීරිය දුර්වල නැහැ. මගේ නුවණ දුර්වලත් නැහැ. දිවි පුදමින් මේ අයුරින් මා වෑයම් කරන විටදී ඇයි ඔබ මට පවසන්නේ ජීවත් වන්නට කියමි? මේ වැඩපිළිවෙලට ජීවිතේ පූජා කරලා මං කැපකිරීම කරද්දී ඔබ මොකද්ද මේ මට කියන්නේ? ජීවත් වෙන්න කියලා. මගේ සිරුර පිහදාගෙන හමමින් යන මේ සුළඟට වියලවන්ට පුළුවනි අර ගලා බසින්න සැඩ පහරද. දැන් මේ වෙලාවේ බෝසතන් වහන්සේ හිටියේ නේරංජරාව සමීපේ. නේරංජරාව පෙන්නලා කියනවා මගේ වීරිය කොච්චර ප්‍රබලද කියන්නේ මගේ ශරීරේ හමාගෙන යන හුළඟට පුළුවන් අර නේරංජරාව වියලවන්න. එච්චර ශක්තිමත් මගේ වීරිය. ඉතින් මා දිවි පුදමින් මෙතරම් වෙර වඩනා විට කිම මාගේ ලේ දහරද එසේ නොයාවිද වියලි. මෙච්චර කැපකිරීම කරන මගේ ලේ ටික වියලෙනවා කියන එක අරුමයක්ද? ලේ දහරත් වියලෙන විට පිතත් සමග සෙම වියලේ. ඇඟ මස් සිඳිලා යන විට පහන් වේය සිත බොහෝසේ. එවිට වැඩේ සිහි නුවණද පිහිටයි මගේ සමාධියද. මේ මායයා ආපු ලාම කර්මුණ ඉෂ්ට කරගන්න දෙන්නේ නැතුව තමයි බෝසතන් වහන්සේ මේ කියන්නේ. මං තව කෙට්ටු උනත් මම මේ වැඩේ අතාරින්නේ. ඇඟේ ලේ වේලිලා ගියත් පිතසෙම වේලිලා ගියත් මම මේ කටයුත්ත අතාරින්නේ. එහෙම වෙන්න මගේ හිත තව තව පහන් වෙනවා කියලා දැනගන්න ඕන. මගේ නුවණ තව තව තීව්‍ර වෙනවා කියලා දැනගන්න ඕන. මගේ සමාධිය තව තව පිහිටනවා කියලා දැනගන්න ඕන. වසන විටදී මේ අයුරින් පරම වේදනාව දැනේ. එවිට තව තවත් මා සිත නොපතන්නේමය කාමය. මම මෙහෙම වෙරවීරිය වඩනකොට මට ශාරීරික වේදනා දැනෙනවා කියනවා. එතකොට තව තවත් මං කාමයේම අතහරිනවා කියනවා. බලාගනුව මෙලෙසින් පවතින කෙනෙකුගේ පිරිසුදු බව. මාරයාට බෝසතන් වහන්සේ කියනවා මාරේ බලාගනින් පිරිසුදු ජීවිතයක් ගත කරන කෙනෙකුගේ තියෙන ධෛර්යය. අන්නේ වෙලාවේ බෝසතන් වහන්සේගේ ඥාණයට පිංගතුනේ වැටහුණා මාර සේනා. දැන් මේ මාර සේනා කියන එක සාමාන්‍ය කෙනෙකුට අඳුනන්න බෑ. මාරයාගේ සේනා. මාරයා මේ සත්වයාට ගැලවිලා යන්න නොදී සත්‍යාව ඇසකනාසී දිවකය මනස තුල හිර කරගෙන තියාගන්නේ මේ සේනා බලයෙන්. මොනවද මේ සේනා? මේ සේනා ගැන තියෙන ගාථා අපි පිංගතුනි සජ්ජායනා කරමු. පිංගතුල්ලාටත් තිරේ දර්ශන වෙනවා මේ ගාථා. මාත් සමගම මේ ගාථා සජ්ජායනා කරන්න. කාමාතේ පටමාසේනා ဒ ුතියා අරති උච්චති තතියා කුප්පිපාසාතේ චතුත්ථි තණ්හා පෞච්චති. පළවෙනි සේනාව ඔබේ ලොවේ තිබෙන කාමයන්ය කුසල් දහම් වල නොඇල්ම සේනාවයි ඔබේ දෙවැනි. තුන්වන සේනාව ඔබේ පිපාසයයි බඩගින්නයි ලොවම බැඳෙන තණ්හාවට සිව්වැනි සේනාව කියයි. සේනා හතරක්. කාමාතේ
පඨමා සේනා. නුඹේ පළවෙනි සේනාව කාමයයි. කාමය කියලා කිව්වේ මොකද්ද? ඇහැට පේන ප්‍රිය රූප, කනට ඇහෙන ප්‍රිය ශබ්ද, නාසයට දැනෙන ප්‍රිය ගඳ සුවඳ, දිවට දැනෙන ප්‍රිය රස, කයට දැනෙන ප්‍රිය ප්‍රහස කෙරෙහි සංකල්පීය රාගය. කාමය කියලා කියන්නේ මොකද්ද? සංකල්පීය රාගයක්. ඒ සංකල්පීය රාගය හටගන්නවා ප්‍රිය මනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ගැන. බුදුරජාන් වහන්සේ වදාළේ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. ලෝකේ තියෙන ලස්සන රූප, මිහිරි ශබ්ද, ඊතා ප්‍රනීත වූ රස, ඊතා මියුරු සුවඳ, ඊතා සුමුදු මුදු පහස නෙමෙයි කාමය කියන්නේ. ඒ විසිතුරු දේවල් නොවේ කාමය. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේවා ගැන හිතවල ඇති කරගන්න සංකල්පයයි කාමය. මේ රූප මගේ වෙනවා නම්, අනේ මේ සද්ද මට ජීවිතේම ඇහෙනවා නම්, අනේ මේ සුවඳ මගේ වෙනවා නම්, අනේ මේ පහස මගේ වෙනවා නම්, මේ රස මගේ වෙනවා නම් කියලා හටගන්න සංකල්පය. ඔය සංකල්පය තමයි කාමය කියලා කියන්නේ. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. අර විසිතුරු දේවල් මේ ලෝකේ එහෙම් පිටින්ම තියෙද්දී අත්ත්‍ත්‍ති දීරා විනයන්ති චන්දන් නුවණැත්තෝ කරන්නේ කාමයේ ගැන තියෙන අර සංකල්පී රාගය අතහරිනවා. දැන් බලන්න මහා බෝසතාණන් වහන්සේ රම්ම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා අත්හැරියා. ප්‍රියමනාප වූ යශෝදරාව අත්හැරියා. රාහුල සිඟිති පුත් කුමාරයාව අත්හැරියා. මහා රාජ්‍ය අත්හැරියා. තමන්ට තිබුණු සියලු සැප සම්පත් අත්හැරියා. ඒ සැප සම්පත් වලට මොකුත් උනාද? ඒව හැමම තිබුණා. හැබැයි මහබෝසතාණන් වහන්සේ ඒ සම්පත් ඔක්කොම අත්හැරලාව නේද? ආන් ඒ වගේ. කාමය කියලා කියන්නේ පළවෙනි සේනාව. කාමය කියන සේනාවෙන් මේ මාරයා සත්‍යාව තමාට ග්‍රහණය කරගන්නවා. දැන් බලන්න ලෝකේ පුරා සම්පූර්ණයෙන්ම තියෙන එක නෙමෙයිද? කාමයමයි. කාමෙන් මිනිස්සු පිස්සු වට්ටනවා. දැන් නොයෙක් තාක්ෂණික උපකරණ බිහි වුණා. මේ උපකරණත් එක්ක මිනිසයාට කාමෙන් බේරෙන්න ලේසි නෑ. හැමතිස්සෙම කාමේ පැත්තටම අදිනවා. කාමේ පැත්තටම ඇද කාමයේ තුලම හිරව කරනවා. කාමයේ කියන සුලියට මේ ප්‍රජාව අහුවෙලා. ඒ තමයි පළවෙනි සේනාව. ဒ ුතියා අරති උච්චති. දෙවැන්න තමයි කුසල් දහම් වල නොයල්ම. අර කාමයෙන් යම්කිසි කෙනෙක් යන්තමට හිත ගලවා ගත්තත්, කාමෙන් හිත ගලවා ගත්ත කෙනා කුසලයේ හිත පිහිටවන්න මහන්සි ගන්නකොට එයාට අරති එනවා. කුසල් වැඩිම ඕනේ නැහැ කියලා හිතනවා. එපා වෙනවා. කම්මැලි හිතෙනවා. කල් දාන්න හිතෙනවා. ඕකට කියනවා අරතිය කියලා. මේ ගිය පොයට සිල් ගත්තනේ මේ පොයට ඕනේ නැහැ. මේ පොය දවසේ ඔය මෙච්චර දවසක් ඇඳපු ඇඳුම් ටික හොදලා දානවා මං. එක්ක මේ පොයට මං ට්‍රිප් එකක් යනවා. එක්ක මේ පොයට මං මොකක් හරි ලස්සන චිත්‍රපටියක් බලනවා. මොනවා හරි හිතෙනවා. අරතිය එනවා. වන්දනාමාන කිරීම එපා වෙනවා. බණපොත කියවීම එපා වෙනවා. බණපද අහන්න එපා වෙනවා. සෑරජාන් වහන්සේලා බෝධීන් වහන්සේලා වන්දනා කරන ඒවා ඕනේ නැහැ කියලා හිතනවා. අරති. ආමේ අත්හල කෙනාට ඊළඟට එන ප්‍රශ්නේ තමයි අරතිය. බෑ, අමාරුයි, ඕන්නේ මේක මට හරියන්නේ. ඕන් ඔය වගේ හිතුවේ එනවා. ඒකට කියනවා අරති. තුන්වෙනි සේනාව තතියා කුප්පිපාසා. බඩගින්න පිපාසය. බඩගිනි පවස කියලා කියන්නේ පින්වතුනි මේ මිනිසෙකුගේ ජීවිතේ, සත්වයෙකුගේ ජීවිතේ සත්වය පතන දේවල් නේ. මේ මිනිස්සු කොහොම දේවල් කරන්නේ? කණ්ඩ බොණ්ඩනේ. බලන්න මිනිසුන්ට අපහසුතා එනකොට මිනිස්සු එකින් එක අතෑරගෙන යනවා කියලා හිතමු අපි. අනේ මිනිසුන්ට ප්‍රශ්න එනවා. ප්‍රශ්න ඇවිල්ලා කංකටොළු මේ බලවත් වෙනකොට මිනිස්සු තමන්ගේ හීන අත්හරිනවා. අපි හිතමු ලොකුවට ගේ හදාගන්න හීනයක් තිබුණ අතාරිනවා. වාහනයක් ගන්න හීනයක් තිබුණ අතාරිනවා. ඒව අතහැරලා දානවනේ. ඇයි යාට හිතනවා මේ තියෙන ප්‍රශ්නත් එක්ක ඉවට යන්න බෑ. ඒක අතහැරියා. ඊට පස්සේ යාගේ මේ යම් කිසි වාහනයක් තිබුණා නම් ඔන්න තව ජීවිතේ හිර වෙනකොට එයා ඉක්මනට වාහනේ විකුණලා දානවා. ඊළඟට වැඩිපුර ඉඩම් තියෙනවා නම් ඉඩම් විකුණනවා. ඊළඟට Tamanට කරගන්නම දෙයක් නැත්තම් ඔන්න ගේ විකුණනවා. ගේත් විකුණුවාට පස්සේ
තමන් ළඟ තියෙනවා නම් තව මොනවා හරි වටින බඩු ඒවා ටිකත් විකුණනවා. ඒ ඔක්කොම විකුණන්නේ කුමක් උදෙසාද? තමන්ගේ ජීවිතේ පවත්වා ගැනීමේ අත්‍යවශ්‍ය දේ හොයා ගැනීම උදෙසා. ඒ තමයි කෑම බීම ටික. යැපීමට උවමනා කරන ටික. අවසානයේ මිනිස්සු පාරකට බැහැලා හරි කාගෙන් අතපාලා හරි කණ්ඩ නේද හොයන්නේ. කෑම බීම. මේ කෑම බීම කියලා කියන්නේ මරුගේ සේනාවට අයිති එකක්. ඒ නිසාමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට ආහාරයේ සංවරය සම්බන්ධයෙන් විශේෂ ශික්ෂාපද පැනෙව්වේ. ඊරාවරට ගියාට පස්සේ භික්ෂුව කොච්චර බඩගිනි වුණත් ආහාර අනුභව කරන්නේ නැහැ. භික්ෂුව හික්මිලා. ආහාරයට ඕන විදිහට භික්ෂුව නටවන්න බෑ. භික්ෂුවට යමක් පිළිගැන්වුවේ නැත්නම් කොච්චර ප්‍රණීත දෙයක් වුණත් යමෙක් පූජා නොකළ දෙයක් භික්ෂුව වළඳන්නේ. ආහාරයට ඕන විදිහට භික්ෂුව නටවන්න බෑ. බඩගින්න පිපාසයෙන් මාරයා මේ ජීවිතය අල්ලනවා කියලා දන්න බුදුරජාණන් වහන්සේ විශේෂ ශික්ෂා පැනෙව්වා. අද සමහරවිට ඒ ශික්ෂා ලිහිල් අරගෙන තියෙනවා. ඒ ශික්ෂා ගණන් ගන්නෑ. ඔය සිල්පද මේ බුදුරජාණන් වහන්සේ පනවපුවා නෙවෙයි කියනවා. නොඑක් දේ තියෙනවා. පනවන අර්ථය හඳුන ගන්න එපා ඉස්සර වෙලා. බුදුරජාණන් වහන්සේ පැනෙව්වේ මේ කෙලෙස් ගැට වලින් නිදහස් වීම පිණිසයි මේ සියලු ශික්ෂා. එතකොට මාරයාගේ සේනාවෙන් බඩගිනි පවසින් පහර වදින විදිහ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක වදාලා. ඇතැම්මු කාමයේ අත්හැරලා ගෞතම සාසනේ මහාන වෙනවා කියනවා. මහාන වෙලා ටික දවසක් යනකොට බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපද එයාට වදයක් වෙනවා. එයා කල්පනා කරනවා මං ගෙදර ඉන්න කාලේ මට උදේ කන්න හිතුනොත් උදේ කනවා. දවල්ට කන්න හිතුනොත් මං දවල් කනවා. හවසට කන්න හිතුනොත් මං හවසට කනවා. රෑටත් කන්න හිතුනොත් මං රෑටත් කනවා. අනේ කාලා මං පහසුවෙන් මගේ කටයුතු ටික කරන් හිටියානේ. මේ මහාන වෙලා මං කරගත් එක. දැන් ඉර අවරට යන්න කලින් කන්න ඕන. ඒ වෙලාවේ කන්න බැරුව ගියොත් එහෙම ආයෙ මට කන්නත් නැහැ. මේක මොන වදයක්ද කියලා සිවුරු අරිනවා. එතකොට එයා අර තමන්ගේ උතුම් ඉලක්කය කෑම ඩිංගිත්තක් නිසා අතහැරලා දානවනේ. මාරයාගේ සේනා. බඩගින්න පිපාසය. චතුත්ථි තණ්හා පෞච්චති. හතරවෙනි මාර සේනාව තමයි තණ්හාව. ගිහි ජීවිතේ අත්හැරපු භික්ෂුවට තණ්හාව හට ගන්නවා කියනවා පොරව ගන්න සිවුර ගැන. සිවුර ලස්සන බබලන හැඩ එහෙම සිවුරක් පොරවන්න ඕන. එයාට සිවුර ගැන තණ්හාව හට ගන්නවා. ඊළඟට භික්ෂුවට තමන් අනුභව කරන පිණ්ඩපාතය ගැන තණ්හාව හට ගන්නවා. අසවල් ගෙදරින් තමයි රහට කෑම ලැබෙන්නේ. ඒ ගෙදර හොඳට හිතවත්ව තියාගන්න ඕන. තණ්හාව හට ගන්නවා. තමන්ගේ කුටිය ගැන තණ්හාව හට ගන්නවා. ගිහි ජීවිතය අත්හැල භික්ෂුවටත් එහෙම වෙනවා නම් සාමාන්‍ය ගිහි කෙනාට තණ්හාව හට ගන්න කොච්චර දේවල් තියෙනවද? ඒ තණ්හාව කියලා කියන්නේ මරුගේ සේනාවයි. පංචමී තීන මිද්ධං තේ චට්ඨා භීරු පෞච්චති සත්තමී විචිකිච්ඡාතේ මක්කෝ තම්බෝතේ අට්ඨමී අලස බවින් යුතු නිදිමත පස්වැනි සේනාව ඔබේ සිතේ හැදෙන බීත භූත හයවෙනි සේනාව කියයි සදහම් ගැන ඇති වෙන සැක සත්වෙනි සේනා පිරිසයි දැඩි බව හා ගුණ මකු බව අටවැනි සේනාව කියයි. පස්වෙනි සේනාව තමයි තීන මිද්ධ නිදිමත අලසකම කම්මැලි බව හටගත්තා කියලා කියන්නේ කුසල් වඩන්ට යන ජීවිතයට ලොකු බාධාවක්. කම්මැලිකම ආවොත් එහෙම කම්මැලිකම ආපු ගමන් බණපදේ අහන්න කලින්ම හොයන්නේ හේතු වෙන තැන. බණපදේ අහගන්න ඕන නම් පොඩ්ඩක් ඔය හැරි හේතු වෙන්න ඕනේ කියලා ඔන්න හේතුවක් වෙනවා. හේතු වෙලා බණ අහන්න පටන් ගන්නකොට හේතු වෙලා බණ අහන පිංගුතුල දන්නවා මේක. හේතු වෙලා බණපදේ අහගෙන ඉන්නකොට ටික වෙලාවයි අනේ බණ නිකන් මැදදී නැවැත්තුවා වගේ දැනෙන්නේ. අන්තිමට එකපාර සාදු කියනවා.
නින්ද යන්නේ නැද්ද? නින්ද යනවා. භාවනා කරන්නත් ඇතැමුන්ට හේතු නොවී බෑ. ඒ හේතු වෙච්ච ගමන් නින්ද යනවා. පොතක් පතක් අතට ගත්ත ගමන් නිදිමත එන අය ඉන්නවා. නිදිමත අලසකම කම්මැලිකම කියලා කියන්නේ මායාවේ සේනාව. නිදිමත මඩින්න තියෙන්නේම පිංගුතුනේ. නිදිමත මැඩිනවා නම් මඩින්න තියෙන්නේ වීරියමයි. වෙන ක්‍රමයක් නෑ. නිදිමත වඩින්න තියෙන ක්‍රමය වීරියමයි. දැන් කාමයේ මඩින්න තියෙන්නේ කොහොමද? කාමයේ මඩින්න නම් ඇත්ත කල්පනා කරන්න ඕන. තමන් වයසට යනවා, තමන් ලෙඩ වෙනවා, තමන් මැරෙනවා, තමන් මේ ප්‍රිය කරන හැම දේවල් තමන්ට අත්හරින්න වෙනවා. නිතර හිතන්න ඕන. එතකොට ඔය කාමයන්ට ඕනවට වඩා පිස්සු වැටෙන්නේ. මොකද කොච්චර කාමයන්ට පිස්සු වැටිලා මිනිස්සෙක් හිටියත් මරණය ආපු සැනින් එයා ඒ කාමයන් ටික අරගෙන යනවද අත්හැරලා යනවද? අත්හැරලානේ යන්නේ. සමහරවිට මහා ධනවත් මිනිස්සු මහා සල්ලිකාරයෝ පාරවල් වල වාහන වලට යට වෙලා චප් වෙලා මැරෙන්නේ නැද්ද? පාර කොහේ මැරිලා යනවා. එයාට අර සම්පත් මුකුත් නැහැ. එහෙමනේ පින්වතුනි මරණය කියන එක. තමන් නාකි වෙනවා, ලෙඩ වෙනවා, තමන් මැරෙනවා. මැරෙන මොහොතේ මේ ඔකෝම ආසා කරන දේවල් සජීවී අජීවී හැම දේවල් අත්හරින්න වෙනවා කියන ඥාණය තමන්ට තිබුණොත් එයාට ඔන්න කාමයේ අත්හැරියකි. කාමයේ කියන සේනාවෙන් බේරෙන්න පුළුවන්. ඊළඟට අරතිය එන එකට අරතිය පැමිණෙනවාට අපිට කරන්න තියෙන දේ තමයි හොඳට මරණ සති දියුණු කිරීම. මැරෙන්න තියෙන අවදානම හිතන්න. තමන්ට මරණයට පත් වෙන්න කොච්චර අවදානමක් තියෙනවද? බොජුන් අනුභව කරද්දී කන ආහාරේ හිර වෙලා මැරෙන්න පුළුවන්. කොච්චර මරණ එහෙම වාර්තා වෙනවද? කාපු එක විස වෙලා මැරෙන්න පුළුවන්. කොච්චර මරණ එහෙම වාර්තා වෙනවද? වතුර පොඩ්ඩක් බොන්න ගිහිල්ලා ඕක ඉහමුල ගිහිල්ලා හිර වෙලා කොච්චර මැරෙනවද? ඊළඟට පඩිපෙල් බහිද්දී කකුල ලිස්සලා ඔය කොහේ හරි ඔළුවවත් වදිනවා නරක විදිහට. මැරිලා යනවා. පුංචි මදුරුවෙක් නිසා කොච්චර මැරෙනවද? ඇහැට පේන්නේ නැති අන්වීක්ෂයකින් බලන්න ඕන වෛරස් එකක් නිසා කොච්චර මැරුණාද? මරණයට නම් කොච්චර අවස්ථා තිබේද? මරණයට තියෙන අවස්ථා නිතර නිතර තමන් හිතනවා නම් තමන්ට තේරෙනවා මං ඉහළට ගන්න හුස්ම පොද පහළට හෙලන්න ලැබෙයිද කියන එකවත් විශ්වාස නැහැ. එච්චර මරණ ඉක්මන්. මරණය කියන එක ප්‍රමාද නෑ. මරණය එනකොට වේගෙන් එනවා. ඉහළට ගත්ත හුස්ම පොද මිනිස්සයා පහළට හෙලන්න කලින් මරණය මේ මිනිස්සගේ ජීවිතය අරයි යනවා. එහෙම එකනේ මරණය. ඒ මරණය ගැන නිතර කෙනෙක් හිතනවා නම් එයාට පින්කම් කිරීම ධර්මයේ හැසිරීම කල් දාන්න වෙලාවක් නෑ. ඇයි ඕන වෙලාවක මැරෙන්න පුළුවන්. ඊට කලින් පින් කුසල් කරගන්න ඕන. අන්න ඒකෙන් පුළුවන් පින්වතුනේ අරතිය දුරු කරන්න. හොඳ වීරියක් ඇති කරගන්න. ඊළඟ දේ තමයි අනිත් ගුණධම් දියුණු කරන අය දිහා බල බල සතුටු වීම. මුදිතාව. හොඳට භාවනා කරන අය දිහා බලලා සතුටු වෙන්න ඕන. අනේ යා හොඳට කරගෙන යනවා. එයාට හොඳට භාවනා කරන්න ලැබේවා. ස්වාමීන් වහන්සේලා දිහා බලාගෙන ගිහි පින්වතුන්ලාට සතුටු වෙන්න පුළුවන්. අනේ මේ ස්වාමීන් වහන්සේලා ගිහි ජීවිත අත්හැරලා කොච්චර සැනසෙල්ලි ධර්ම මාර්ගෙ දියුණු කරන් ඉන්නවද? මුදිතාව වඩන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේලාට තව තව සුව පහසුවෙන් මේවා කරගන්න ලැබේවා. අන්න එහෙම තමයි මුදිතාසිත වඩන්නේ. එතකොටත් අරතිය පහ වෙනවා. ඊළඟට බඩගින්න පිපාසය. බඩගින්න පිපාසය කියන එක මඩින්න තියෙන්නේත් වීරියමයි. භික්ෂුවක් ශික්ෂාපද ආරක්ෂා කරන්නේ ලොකු වීරියකින්නේ. සමහරවිට තමන් කැමති විදිහට බොජුන් ලැබෙන්නේ. තමන්ට ප්‍රමාණවත් විදිහට බොජුන් ලැබෙන්නේ. හැබැයි ඉර අවරට යනවා. එතකොට භික්ෂුව එදා වීරියෙන් උත්සාහයෙන් ශාස්ත්‍රූන් වහන්සේගේ වචනේ සිහි කරගෙන අර භෝජනයේ කෙරෙහි තියෙන ලෝලී බව අත්හැරලා ඉන්නවා. වීරිය. ඊළඟ එක තණ්හාව. තණ්හාවෙන් ගැලවෙන්න තියෙන්නේ පිංගුතුනේ. තෘෂ්ණාව දුරු කර ගන්නට තියෙන්නේ තමන්ගේ ජීවිතයේ සම්බන්ධයෙන් හැමතිස්සෙම නිතර ඇත්ත සිහි කරන්න පටන් ගන්න ඕන. චතුරාර්ය සත්‍යය. මට දුකක් තියෙනවා. මේ දුක හැදුනේ තණ්හාව නිසා. තණ්හාව දුරු කිරීමෙන්මයි දුකෙන් නිදහස් වෙන්නේ. ඒකට මං ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරන්න ඕන. ඔතනින් ගැලවෙන්න පුළුවන්. නිදිමත අලසකම එනකොට ඒකට උදව් කරන්නේ වීරියමයි. වෙන ගැලවෙන්න පිළිවෙලක් නැහැ. බගු කියලා තෙරුන් වහන්සේ නමක් හිටියා.
ওই බගු තෙරුන් වහන්සේ කැලේ පාළු කුටියක උන්වහන්සේ වීරිය වඩනවා. නිදිමත අලසකම කියන සේනාව ආවා. තමන් වහන්සේ දැන් වාඩි වෙච්ච ගමන් නිදි කිරනවා. මේ බගු ස්වාමීන් වහන්සේ කල්පනා කළා වාඩි වෙලා මම මේක කරන්න ගියොත් මට කරගන්න අමාරුයි. මම සක්මන් කරනවා. එළියේ තිබුණා සක්මන. සක්මන්ට ගොඩ වෙලා සක්මන් කරන්න පටන් ගත්තා. සක්මනින් නිින්ද ගියානේ. සක්මනේ ඇවිදගෙන යද්දී නිින්ද ගිහිල්ලා කකුල් දෙක පටලැවුණා වේගින් වැටුණා. හිතන්න ඒක පාර ඇවිදගෙන යද්දී නිින්ද ගිහිල්ලා වැටුණොත් එහෙම රිදෙන්න වැටෙනවනේ. මේ බගු ස්වාමීන් වහන්සේ රිදෙන්න වැටුණා. සාමාන්‍යයෙන් නම් එහෙම සක්මන් කරද්දීත් සක්මනේ ඇද වැටිලා නිින්ද ගියොත් දුර්වල කෙනෙක් නම් අනේ සක්මනේම නිදාගනි මේක මට හරියන එකක් නෙමෙයි කියලා. එක්ක එයා කුටිය ඇතුළට ඇවිල්ලා හරිය නිදාගනි. එයාට නිින්ද විතරයි පේන්නේ. හැබැයි බගු ස්වාමීන් වහන්සේ යලි නැගිට්ටා. තමන් වහන්සේගේ සිවුරේ ගෑවිලා තිබුණු වැලි අතපයේ ගෑවිලා තියෙන වැලි පිහද ගත්තා. වැටුන්නේ නෑ වගේ ආයෙ පටන් ගත්තා. වීරිය. අවසානයේ උත්තමයන් වහන්සේ තීන මිද්දේ පැරැද්දුවා. ඊටාම කෙටි කලකින් රහතන් වහන්සේ නමකුත් බවට පත් වුණා. බගු මහ රහතන් වහන්සේ. චට්ටා බීරු පෞච්චති. 6 වෙනි සේනාව තමයි බය. හිතට බය එනවා අනිසි බය. ඒ අනිසි බීති හටගත්තට පස්සේ ඒ බයෙන් හිත සලිත වෙලා තියෙද්දී එයාට හරියට පිළිවෙලකට තමන්ගේ ධර්ම මාර්ගය දියුණු කරගන්න බැරුව යනවා. ඒ හිතේ බයනේ තියෙන්නේ. ඇත්තටම බයක් ඇති කරගන්න ඕන. ඒ බයට කියන්නේ සසර බය. සංසාරය ගැන බයක් ඇති කරගන්න ඕන. සංසාර බය යම් කිසි කෙනෙකුගේ හිතට දැනුණා නම් අනිත් බයවල ඔක්කොම තියෙන ඊට යට. ඔබ අහලා ඇති මේ කතාව. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා 39ක් විවේක සුවයෙන් වස් කාලය ගත කිරීම පිණිස බොහෝම ලස්සන වනපියසකට වැඩම කළා. ඒ වනාන්තරයේ ඒ ස්වාමීන් වහන්සේලාගේ හිතට අල්ලලා ගියා. ගමේ පිරිසට කතා කරලා කිව්වා පින්වත්නි අපිට මේ වනපියසේ වස්තුම් මාසයක් ගත කරන්න පහසුකම් හදලා දෙන්න. ගමේ පිරිස ගොඩාක් සතුටු වුණා. ස්වාමීන් වහන්සේලාට සුවසේ වැඩ ඉන්න පුළුවන් විදිහට తాවකාලිකව සෙනසුන් හැදුවා. දැන් මේ ස්වාමීන් වහන්සේලා 39 ඉන්නේ එක්කෙනෙකුට එක්කෙනෙක් පේන්නේ නැති තරම් දුර කුටිවල. ඒ ස්වාමීන් වහන්සේලා දානේ වෙලාවට එකතු වෙනවා. අනිත් වෙලාවට ඉතින් තම තමන්ගේ කුටිවල භාවනා කරගන්නවා. එක කාලයක් ගත වෙනකොට ඔය වනපියසට ඈත වනින් ව්‍යාග්‍රයෙක් ආවා. මේ ව්‍යාග්‍රයා මිනි මාසට ලොල් වෙච්ච ව්‍යාග්‍රයෙක් ස්වාමීන් වහන්සේලාගේ ඉව දැනිලා තමයි ආවේ. කෙළවරේම කුටියේ හිටපු ස්වාමීන් වහන්සේව දැහැගත්තා. ඊළඟ දවසේ දානෙට එකතු වෙනකොට 29යි. අනිත් ස්වාමීන් වහන්සේ කෝ කියලා බලනකොට තේරුම් ගත්තා ව්‍යාග්‍රයෙක් ඇවිල්ලා තියෙනවා. ව්‍යාග්‍රයාගේ අඩි සලකුණු තිබුණා. දැන් ආරක්ෂා සංවිධානය කළ ගත යුතුයි. ගමේ මිනිසුන්ට කතා කරලා මේ ආරංචිය කිව්වා මෙහෙම සිද්ධියක් තියෙනවා කියලා. මිනිස්සු කිව්වා අනේ ස්වාමීනි අපි ඔබ වහන්සේලාව ආරක්ෂා කරන්න. අපි අද ඉඳලා ගමේ පිරිස මුරට ඉන්නවා. ස්වාමීනි යම් කුටියකට ව්‍යාග්‍රයා පැන්නොත් එහෙම ව්‍යාග්‍රයා ආවා කියලා තේරුණොත් එහෙම ඒ කුටියේ ස්වාමීන් වහන්සේ හඬ නගලා කෑ ගහන්න. එතකොට ස්වාමීනි අපි පොළු අරගෙන පන්දම් අරගෙන අපි එන්න. ඉතින් මෙහෙම කතිකාවතක් ඇති කරගත්තා. දවසක් දෙකක් තුනක් යනකොට ආයෙ ව්‍යාග්‍රය ආවා. එක කුටියක ස්වාමීන් වහන්සේ නමක්ව දැහැගත්තා. ඒ ස්වාමීන් වහන්සේ තමන් ව්‍යාග්‍රය අල්ල ගන්නකොටම හඬ නගලා කෑ ගැහුවා මෙන්න ව්‍යාග්‍රය ආවා කියලා. ඉතින් ගමේ මිනිස්සුයි ස්වාමීන් වහන්සේලා ඔක්කොම එකතු වුණා. එකතු වෙලා පන්දම් අරගෙන පොළු අරගෙන ව්‍යාග්‍රය බය කරන්න හැදුවා. මූ පස්සෙන් පස්සට ගියා. හැබැයි ගොදුර අතෑරියේ නැහැ. ගොදුර ඇදගෙන යනවා. දැන් ව්‍යාග්‍රයාගේ කටේ ඉන්න ස්වාමීන් වහන්සේට කොච්චර බයක්ද නේ? තව සුළු මොහොතකින් තමන්ව දරුණු විදිහට මේ සතා කනවනේ. ඒ බය ඒ ස්වාමීන් වහන්සේගේ හිතේ තියෙනවා. හිත ගැස්සෙනවා. ව්‍යාග්‍රය ඇදගෙන ගියා. පිරිස බේර ගනී කියලා හිත අර ස්වාමීන් වහන්සේ ඉන්නවා. බේරෙන්න දඟලනවා. අවසානයේ මේ ව්‍යාග්‍රයා
මිනිසුන්ට ලං වෙන්න බැරි තැනකට මේ ස්වාමීන් වහන්සේ ඇද්දා. එතකොට ඒ සංඝ පිරිසේ හිටපු වැඩිහිටියම භික්ෂුන් වහන්සේ අර ස්වාමීන් වහන්සේට කතා කරලා අඬ නගලා කිව්වා. ආයස්මුතුන් වහන්සේ මුතේට සිහි උපද්ද ගන්නට. මේ අති දුක්ඛිත සංසාර ගමනේ ව්‍යාග්‍රේක කැටේ මැරෙන පළවෙනි වතාව මේක නෙමෙයි. ආයස්මුතුන් වහන්සේ සංසාරේ භයානකයි. තව දුරටත් සසරේ යන්න වුණොත් ව්‍යාග්‍රය වැනි දරුණු සත්තුන්ගේ කටේ කොච්චර මැරෙන්න වෙයිද? එනිසා ඔබ වහන්සේ මේ වෙලාවේ සසරේ බය සිහි කරන්ට සසරින් නිදහස් වෙන්න කිව්වා. අර ස්වාමීන් වහන්සේ වචනේ ගත්තනේ. සංසාරේ භයානක බව සිහි කළා. බුදුරජාන් වහන්සේ වදාළ උපමා සිහි කළා. මේ සංසාර ගමනේ එනකොට මව්ගේ වියෝවෙන් ඇඬපු කඳුළු, පියාගේ වියෝවෙන් ඇඬපු කඳුළු සතර මහා සමුද්‍රයේ ජලයට වැඩි කියලා සිහි කළා. මේ සසර ගමනේ එනකොට හෙළු රුධිරය සතර මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි කියලා සිහි කළා. සසර දුකින් නිදහස් වීම පිණිස උන්වහන්සේ ආර්ය මාර්ගයම දියුණු කළා. හරි පුදුම සාගතයි පිංගුතුනේ. අර ව්‍යාග්‍රයාගේ මුඛේ ඉන්නවා කියන බය නැතුව ගියා. තමන් වහන්සේගේ ධර්ම මාර්ගයේ දියුණු වුණා. මේ ව්‍යාග්‍රයා ඒ උත්තමයන් වහන්සේගේ හදවත කඩලා මරලා දාන්න කලින් ඒ උත්තමයන් වහන්සේ සියලු කෙලෙස් නැසුවා. රහතන් වහන්සේ නම බවට පත් වුණා. සත්තමී විචිකිච්ඡාතේ හත්වෙනි මාර සේනාව තමයි සැකය. ධර්ම මාර්ගයේ සැක කරනවා. පුරුදු කරන්න තියෙන වැඩපිළිවෙල සැක කරනවා. මේ කරන විදිය හරිද මන්දා කියලා හිතෙනවා. සැකේ ආවොත් ධර්ම මාර්ගෙම ඉවරයි. දැන් අද කාලේ ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. බුදුරජුන්ගේ ධර්මයේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් නැති අය සිවුරු පුරවන් ඉන්නවා. ඒකුන් නැති කරන්නෙම ධර්මයේ ගැන තියෙන ප්‍රසාදේ. තම තමන්ගේ මේ පහත් අදහස් මිනිසුන්ගේ ඔළුව වලට දදා ශ්‍රද්ධාවමයි නැති කරන්නේ. එතකොට ධර්මයේ ගැන සැක උපදිනවා. ධර්මයේ ගැන සැකේ ඉපන්න ගමන් මරුගේ සේනාවට යට වුණා. ධර්මයේ ගැන සැක නැති කර ගන්න නම් කුමක්ද පින්වතුනි කළ යුත්තේ? කල්යාණ මිත්‍රයාගේ ඇසුරේ පැහැදිලි පිරිසුදු ධර්මය අහමින් යෝනිසෝ මනසිකාර කරන්න ඕන. පිරිසුදු බුද්ධ වචනේ ඉගෙන ගනිද්දී ඒ ධර්ම බුද්ධ වචනේ ගැන මේ ප්‍රසාදයෙන් ධර්ම ඉගෙන ගනිද්දී සැක උපදින්නේ. මක්කෝ තම්බෝතේ අට්ඨමි ඊළඟ එක තමයි දැඩි බව. තමන්ගේ දුර්වලතා විදියට දකින්න දක්ෂ නැහැ. බුදු කෙනෙකුගේ භාසිතයක් ඉගෙන ගන්නකොට තමන්ගේ දුර්වලතාවයක් විදියට හඳුනගන්නේ දැඩි. තමන්ගේ දොස් හදාගන්න කැමති නෑ දැඩි. ඊළඟට ಗುಣමකුයි. තමන් දැඩිව ඉන්නවා. තමන් වැරදි නෑ. තමන් හරි කියලා හිතාගෙන ගුණවන්තයන්ගේ සිල්වන්තයන්ගේ ගුණ මකනවා. ඔන්න ඕක මාරසේනාව. ඉතින් එයාට කොහෙද ගුණයක් දියුණු කරගන්න පුළුවන් වෙන්නේ? සිල්පද ආරක්ෂා කරගන්න තරම් පෞරුෂයක් නැති, වීරියක් නැති දැඩි චරිත ඉන්නවා. ඒ අය හිතනවා අපිට සිල් රකින්න බැරි නම් මේ ලෝකේ සිල්වතුන් ඉන්න බෑ. යම් කෙනෙක් සිල්වත් කියලා කියනවා නම් ඒ සිල්වත් කෙනාව විවේචනය කරනවා. ඔය කොහේ සිල් රකින්නද බොරුවවා. විවේචනය කරනවා. එතකොට මේ දැඩි චරිතේ තමනුත් මාරයාගේ සේනාව නිසා මරුගේ ග්‍රහණයට අහු වෙලා ගියා. තව බොහෝ පිරිසකුත් ඒකට හැඳගෙන යන කෙනෙක් බවට පත් වෙනවා. ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡාලද්දෝ චයෝ යසු යෝ චත්තානං සමුක්ඛංසේ පරේච අවජානති ලාභද පැසසුම් සැලකිලි බොරුවෙන් ලබනායසසද නවවැනි සේනාවනුබේ උස්කොට දක්වමින් තමා අනිත් අයව පහතට ඇද මානයයයි කියනු ලැබේ මේ දසවැනි සේනාවට. නවවැනි සේනාව තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මුල් කරගෙන බොරුවෙන් මායාවෙන් තමන්ගේ කිත් පැසසුන් ආරක්ෂා කරගන්න උත්සාහ කිරීම.
බොරුවෙන් ලබන යසස. ලාභ සත්කාර කැමැත්තෙන් බොරුවට රඟපානවා. අන්න ඒක 9 වෙනි සේනාවයි. 10 වෙනි සේනාව තමයි තමන් උස්කොට හිතනවා අනුන්ව හෙලා දැකලා හිතනවා. ඉතින් මේ දස මාර සේනා. මේ දස මාර සේනාවට කෙනෙක් යටපත් වුණොත් එයා කාට යටත් වුණාද? මාරයාට යටත්. බුදුරජාන් වහන්සේ ওই විදිහට මාරයාගේ මූණටම දැන් බුදුරජාන් වහන්සේත් නෙමෙයි මේ ප්‍රකාශය කළේ නේ බෝධිසත්වයෝ. බෝධිසත්වයන් වහන්සේ මාරයාගේ මූණටම මේ ප්‍රකාශය කළා. නමුචිය කෘෂ්ණය කියන පාපී මාරය ඔබගේ ලොව හැමටම පහර වදින සේනාවේ බලනු රඟේ. සූර වීර නැති කෙනෙකුට දිනා ගන්නට නම් නොහැකිය. එහෙත් දිනාගත් කෙනාට හැකිය අමා සැප ලබන්නට. ඔබේ මේ මාර සේනාවේ රඟේ බලාපන් කිව්වා. සූර වීර නැති පුද්ගලයෙකුට නම් මේ මාර සේනාව පරද්දන්න බෑ. මාර සේනාවට එයා පරදිනවා. හැබැයි යම්කිසි කෙනෙක් මේ මාර සේනාව පරද්දලා ජයගත්තොත් එයාට ලැබෙන සැපේ මොකද්ද? අමා සැපයයි. මුදු තනපත් හිසේ තබා කියමි සපත කරමින් මම කෙලෙස් සහිත සිතකින් යුතු දිවියට නිඳා වේවා. කෙලෙස් යුද්ධයෙන් පෙරදී ජීවත් වෙනවාට වඩා මැරී යාම උතුම්ය මට මේ කෙලෙසුන් හා සටනේ. මට මේ කෙලෙස් එක්ක ජීවත් වෙනවට වඩා කෙලෙස් එක්ක යුද වැදිලා මරණයට පත් වෙන එක උතුම් කියලා තේරුම් ගන්න කිව්වා. ඇතැම් ශ්‍රමණ බමුණු පිරිස හසු වුණ විට මර සෙනගට සැබෑ ලෙසම පවතින තතු දැක ගන්නට අසමත් වේ. ඇතැම් ශ්‍රමණයෝ මේ මායාවේ සේනාවට වසඟ වෙනවා. එතකොට ජීවිතේ සැබෑ තත්ත්වය යාට අඳුනගන්න බැරි වෙනවා. සදහම් පිළිවෙතින් යුතුව යා යුතු යම් මගක් වේද නොදනිත්මය ඒ හැම දෙන අමා නිවන් දෙන ඒ මඟ. ඉතින් ඒ බඳු කෙනාට අමා නිවන දෙන මාර්ගයේ මඟ ඇරෙනවා. එයා කොහේ හරි තැනක ගිහින් හිර වෙනවා. බුදුරජාන් වහන්සේ නිවන හොයාගෙන යනකොට ආලාර කාලාම උද්දක රාමපුත්ත හම්බුණානේ හිර වෙච්ච අය. එයාලට බැරි වුණා මායාවෙන් නිදහස් වෙන්න. මායාවෙන් නිදහස් වෙන්න තරම් සූර වීර බවක් ඒ අයන්ට තිබුණේ. කොඩිද හාත්පස නංවා සේනා ඇති මරු පැමිණේ. පෙර මඟ බලමින් මෙහි මම මරුහා යුදයට පිවිසෙමි. මට හිමි වී තිබෙන තැනින් කිසිවිට මා නොසැලේවා. මේ දේශනාවේ මේ කියන්නේ පින්වතුනි බෝමැඩදී ශාස්ත්‍රුන් වහන්සේ ඇති කරගත් අදිෂ්ඨානය. මාර සේනා පැමිණියානේ බුදුරජාණන් වහන්සේව වාඩි වෙච්ච ආසනෙ නැගිටවන්න. හැබැයි ඒ වෙලාවේ නොසැලීම හිටියා. අපේ බෝසතන් වහන්සේ ඒ වෙනකොට සම්බෝධිය සාක්ෂාත් කළා නේ. මහ බෝසතන් වහන්සේ. බෝසතන් වහන්සේ ඉදිරියට මාර සේනා අපි අහලා තියෙනවා බිම්බරක් දස මාර සේනාවනේ. ඒ මාර සෙනග පැමිණෙනකොට උන්වහන්සේ සැලුනේ නේ. ලොවේ දෙව් මිනිසුන් හට නොහැකි මේ මැඩලන්නට ඒ තොපගේ මාර සෙනග එහෙත් දියුණු කළ නුවණින් මැඩලමි මම මාර සෙනග කළු ගලකින් හොඳින් මඩින අමු වූ මැටි පිඩක් විලස. බලන්නේ උපමාව. කළු ගලක් අරගෙන අමු මැටි පිටකට ගැහුවොත් එහෙම පින්වතුනි අමු මැටි පිට සම්පූර්ණයෙන් චප්ප වෙලා යනව නේද? ආන් ඒ වගේ මාර සෙනග මං මැඩලනවා. හැම සිතුවිලි දමනය කොට මනවින් පිහිටුවා සිහිය සැරි සරමින් යන්නෙමි මා හැම ගමටම හැම රටටම හික්මවන්නෙමි දහමේ පින්වත් ශ්‍රාවක ජනයා. මම මේ නිවන අවබෝධ කරගෙන සැනසෙල්ල උදා කරගෙන මාර සේනා පරද්දලා අවබෝධ කරගත්ත ධර්මය ගමක් ගමක් ගානේ රටක් රටක් ගානේ කියාගෙන යනවා. පින් තියෙන ජනයාව හික්මවනවා. මා කියනා දේ අසමින් ඒ අයුරින් හික්මෙනු ඇත. එතකොට පින් තියෙන ඈයෝ නුවණ තියෙන ඈයෝ මම බණ කියනකොට ඒ අයුරින් හික්මෙයි. නොපමාවෙන් වසන ඔවුන් පරදුවටම තබා දිවිය මහත් වීරියක් අරගෙන නිවන් මගේ බැසගනු ඇත. ඒ අය නිවන් මගේ බැසගනි. යම් තැනකට පැමිණුන විට ශෝක තැවුල් කිසිත් නැතිද නිවන නමින් යුතු එතනට ඔවුන් සියලු දෙන යත්මය. ඒ අය නිවනටම යනවා. කොහෙද ඇත්තටම ගෞතම සාසනේ අපි අදටත් සාදරයෙන් සිහි කර කර වඳින රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුවම නිවනටම ගියානේ නේද පින්වතුනි. නිවනට ගිහිල්ලා මායාවේ බල පරාක්‍රමයෙන් මිදිලා
ඒ උත්තමයෝ සැනසෙල්ලේ වාසය කළානේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ තමයි ඔය කතා බහ ඇති වුණේ. මාරයා අපේ මහබෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණ මොහොතේ ඉඳලා පසුපසින් සෙවණැල්ල වගේ පින්වතුනි ඉඳලා තියෙනවා. බෝසතාණන් වහන්සේගේ සිදුරක් දුර්වලතාවයක් හොයන්න බෝසතාණන් වහන්සේ තමන්ගේ වසඟයට ගන්න. හැබැයි කිසිම දුර්වලතාවයක් ඒ වීරිය කරපු අවුරුදු 6 තිබ්බේ නැහැ. පස්සේ වෙසක් පුර 15ක් පුන් පොහෝ දිනයේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ බෝමැඩදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වුණා. සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරපු බුදුරජාණන් වහන්සේගේ පස්සේ මාරයා අවුරුද්දක් ගියා. එතකොට ඔක්කොම ගත්තොත් අවුරුදු කීයද? අවුරුදු 7ක්. 7 අවුරුද්දකට පස්සේ මාරයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙහෙම කියනවා. සත් වසරක් මුළුල්ලේම තබනා හැම පියවරක්ම සමිදානන්ගේ පසුපස හඹා ගිය නමුත් කිසිවිට නොම හැකිවිය අල්ල ගන්ට කිසිම ආයුරකින්ම දොසක් මනවින් සිහි නුවණ තියෙන ඒ බුදු සමිදානන් තුල බුදුරජාණන් වහන්සේ පස්සේ අවුරුදු 7ක් ගිහිල්ලවත් බැරි වුණා කියනවා එක පියවරකින්වත් දොසක් අඳුන ගන්නට. මේද තෙලේ පාටින් යුතු ගල් කුලකට දැක රැවටි මෘදු බවකින් යුතු මෙහි ඇති රසවත් බව විඳ ගන්නෙමු. සොම්නස අපි ලබා ගනිමු කියමින් අප සිතට අරන් ඒ ගලවට කරකැවෙමින් සිටිනා කපුටෙක් විලසින්. මාරයා තමන් ගැනම උපමාවක් කියනවා. කපුටෙක් ඉගිල්ලලා යනකොට ඒ කපුටට දකින්න ලැබුණා කියනවා මේද පාටට තියෙන ගලක්. එයා හිතුවා මේක මස් කෑල්ලක් කියලා. මස් කෑල්ලක් කියලා හිතලා මේ කපුටා මං මේ මස් කෑල්ලේ රස විඳින්නෙමි කියලා මේ ගල වටේ කැරකුණා. ලබා ගන්නට බැරි වූ විට සිතාගත් කිසි සතුටක්. ඒ ගල් කුල මතම හැපී පියඹා ඈතට ඉගිලුණ කපුටු මෝඩයෙක් විලසේ මමත් ගොසින් හැප්පෙන්නට ගෞතමයන් සමග මිසි පැරද පලා යන්නෙමු අපි. මාරයා කියනවා ඉතින් මවටත් උනේ කපුටාට වෙච්චි සෙතේ තමයි. කපුට අන්තිමේ අර ගලට කොටලා නිකන් හොට සවුත්තු කරගත්තා විතරයි. කපුටාට ලැබිච්ච කිසි දෙයක් නැහැ. ඒ වගේ ඔබ වහන්සේත් එක්ක හැප්පෙන්න ඇවිල්ලා මටත් කිසිවක් ලැබුණේ මම පෙරදුනා. එහෙම කියලා මාරයා පිටත් වෙලා ගියා. හැබැයි මාරයා පිටත් වෙලා යනකොට මාරයාට කොච්චර වේදනාවක් හටගත්තද කියන්නේ සංගීතකාරක මහරහතන් වහන්සේලා වදාරනවා ඒ වෙලාවේ වෙච්ච දේ. ශෝක සිතින් මඩනා ලද ඒ මරුගේ කිසිල්ෙන්ද වීණාව වැටුණා ගිලිහි. දුෂ්ට වූ සිතින් යුතු ඒ පව් ඇති යක්ෂ තෙමේ අතුරුදහන් වුණා එහෙම. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මාරයා අතුරුදහන් වෙනවා. මාරයාගේ අතේ තිබුණු වීණාව. මාරයා වීණාවක් ළඟ තියන් ඉඳලා තියෙනවා. ඔය වීණාව එයාගේ අතින් බිම වැටුණා. ඔක ගැන අටුවාවේ තියෙනවා පිංගුතුනේ. වීණාව බිම වැටුණාට පස්සේ මේ බේලුව පණ්ඩු කියන වීණාව සක්දෙවිඳු අරගත්තා. ඒ වීණාව සක්දෙවිඳු පංචසික කියන දේව පුත්‍රයාට දුන්නා. අද ඒ වීණාව තියෙන්නේ මාරයා ළඟ නෙවෙයි පංචසික කියන දේව පුත්‍රයා ළඟය කියලා. ඉතින් මේ පදහන සූත්‍රය බලන්න අපි අද මාරයාගේ සේනා ගැන ඉගෙන ගත්තා. මාරයා ගැන ඉගෙන ගත්තා. ඒ නිසා බොල් මිනිසුන්ගේ බොල් මත බැහැර කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට අපි හඳුනාගෙන තියෙන්න ඕනේ. අපේ ජීවිත සංසාරයට ඇද බැඳ තියාගන්නට නේක මාර සේනාවල් වලින් අපිව මුලා කරවන මාරයා කියලා කෙනෙක් ඉන්නවා. එයාගෙන් නිදහස් වෙන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය තුළම ජීවිතේ පැවැත්වුවොත්. අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තාම පවතින නිසා අපේ බුදු සමිඳු තවම වැඩ වෙසිති. ඒ නිසා තාමත් අපට පිහිටක් තියෙනවා. මාරයාගේ ග්‍රහණයෙන් නිදහස් වූ ඒ සොඳුරු නිවන කරා යන වැඩපිළිවෙලට තාම ඉඩකඩක් තියෙනවා. අපි කොයි කාටත් බුදුරජාණන් වහන්සේගේ උතුම් අනුශාසනාවට අනුවම අපේ ජීවිතය හැඩගස්වාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිහිට පිළිසරණ ලබන ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බවට පත්වෙන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක්දෙවිදානෝ සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරු පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු.
අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංගරුවනද පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුත් පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවනුත් පින් අනුමෝදන්ව ගෞතම සසුනේ ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානය සිදු කරන පින්වතුන්ලගේ නමින් මිය පරලොව යෙදුණු පින්වත් සෝමසිරි ජයසේකර පියාණන්ට, පින්වත් සෝමපාල රණවක පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මිය පරලොව යෙදුණු හීම්බණ්ඩා ජයසුන්දර සහ කොලින් රාජපක්ෂ යන පියවරුන්ට, ඒ වගේම මියගිය ලීලාවතී මෙන්ඩිස් රාජපක්ෂ, පින්වත් විලියම් රාජපක්ෂ, පින්වත් රොස්බෙල් කරුණාරත්න, පින්වත් විලියම් කරුණාරත්න, පින්වත් රොස්ලින් ලියනාරච්චි සහ පින්වත් ඩීඒ තෙවරක් පෙරුම යන ඒ සීයලාට සහ අච්චිලාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. තමන්ගේ නමින් මියයන්ට යෙදුණු සියලු ඥාතීන් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වේවා. අපගේ ඥාතින් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත්මි දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. අද ධර්ම දාන සිදු කළ පින්වත් කලන විතානගේ මහත්මයා සහ සිඟිතීද සිල්වා යන මහත්මිය යන ඒ දෙපළට, පින්වත් සමීර දන්දුන්නගේ මිලින්ද ජයසේකර, චමත්කා ජයසේකර සහ තිමිර ජයසේකර යන ඒ සියලු දෙනාට, ඒ වගේම ඉනේසා සහ චතුරංග යන පින්වත් දෙපළට, චතුරි සහ හිමාන් යන දෙපළට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාද නොඅඩුවම සැලසේවා. විශේෂයෙන් කලන විතානගේ සහ සිඟිතීද සිල්වා යන දෙපළගේ පින්වත් මිනුලි විතානගේ දියණියට, ඒ වගේ මේ අයගේ ආදරණීය දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු සෙත සැලසේවා. සමීර දන්දුන්නගේ මිලින්ද ජයසේකර, චමත්කා ජයසේකර සහ තිමිර ජයසේකර යන අයගේ සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් වන පින්වත් පුෂ්පා රණවක මෑණියන්ට, ඒ වගේම පින්වත් සෝමවතී විජේනායක මෑණියන්ට, පින්වත් සෙනිත මින්දිය සහ සෙනිතු රන්දිය යන දරුවන් දෙදෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සියලු සෙත සැලසේවා. ඉනේසා සහ චතුරංග යන දෙපළට ලැබීමට සිටින දරුවාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ඒ දරු සම්පතටත් ඒ පින්වත් මෑණියන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසිලා ඒ මෑණියන්ට පින්වන්ත දරු සම්පත සුවසේම මෙලොවට බිහි කරන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ අයගේ පුතු වන පින්වත් නේතන් පුතාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය වේවා. ගීතානී රණවක මෑණියන්ට, ප්‍රේමසිරි පියාණන්ට, පින්වත් විවිලේ පෙරේරා පියාණන්ට, පින්වත් සරෝජා මෑණියන්ට පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. පින්වත් චතුරී සහ හිමාන් යන දෙපළගේ ආදරණීය දියණිය වන හිමාරා දියණියට, සුජීවත්ව සිටින පින්වත් කාන්ති මෑණියන්ට, පින්වත් කමලා මෑණියන්ට, රූපා තෙවරක් පෙරුම සහ ලීලා තෙවරක් පෙරුම යන පුංචි අම්මලාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින්වතුන්ලා සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා පවුලේ සියලු දෙනා කරන කියන රැකී රක්ෂා ව්‍යාපාර ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේද සාර්ථක වේවා. පින්වතුන්ලා හැම දෙනාගේ ජීවිතයට යහපත සදන කලණු මිතුරු ඇසුරම ලැබේවා. පවිටංගේ ඇසුරට කිසි කලෙකත් ජීවිත යොමු නොවේවා. පෙනෙන නොපෙනෙන කරදර බාධා වලින් තොරව පින්වතුන්ලාට සැනසෙල්ලේ ජීවිත ගත කරන්න ලැබේවා. අද ධර්ම දාන සිදු කරපු පින්වතුන්ලාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වත් සියලුම දෙනාට නිතර ධර්මයේ ශ්‍රවණය කරන මේ සදහැවත් පින්වතුන්ලා හැම දෙනාට ගෞතම සම්බුද්ධ ශාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. ත්වන් සරණයි. නමෝ බුද්ධාය.